ආදරණීය දරුවන්ටයි ප්‍රේක්ෂක ඔබටයි. ඉතින් අපි 13 ශ්‍රේණියේ කෘෂි විද්‍යා විෂය හදාරන දරුවන්ගේ පාඩමක් වශයෙන් අද දවසේ පාඩමක් අපි ආරම්භ කළත් ගෘහස්තව සිටින ඔබට ඒ වගේම ගෘහණියන්ට ආහාර තෝරා ගන්න අයට ආහාර සකසන අයට කාටත් වැදගත් වෙන කරුණු කාරණා දකින්න ඒ වගේම අහන්න පුළුවන් වෙයි. ඒ නිසා විශේෂයෙන්ම විභාගයට සූදානම් වෙන දරුවන් වෙනුවෙන් ආහාර සහ පෝෂණය පාඩමට අදාළ පසුගිය පාඩමේදී අපි සාකච්ඡා කරපු ප්‍රධානම නිපුණතාවයේ තව කොටසක් ආවරණය කරගන්න තමයි දරුවනේ අපි දැන් මේ සූදානම් වෙන්නේ. අපි සාකච්ඡා කරන නිපුණතාවයේ හතරවන නිපුණතා මට්ටමේ පාඩමක් තමයි අපි සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ. මේ පාඩමේ යම්කිසි ප්‍රමාණයක් අපි පසුගිය පාඩමේදී සාකච්ඡා කරගත්තා. ඒ නිසා අපිට තියෙන මේ නිපුණතාවයේ ආවරණය කරගෙන සම්පූර්ණයෙන්ම පරිරක්ෂණ මූලධර්ම අනුගමනය කරමින් ආහාර පරිරක්ෂණය කිරීම සඳහා ක්‍රමපිළිවෙත් සැලසුම් කරයි කියන උපනිපුණතාවය තමයි දරුවන් අපි ඔබත් එක්ක එකතු වෙලා මේ ආවරණය කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ නිපුණතාවය තුළදී අපි ප්‍රධාන වශයෙන්ම සාකච්ඡා කරන්නේ ආහාර පරිරක්ෂණය කිරීම සඳහා භාවිතා කළ හැකි ප්‍රධාන ක්‍රමවේද ටික. අපි ඒවා ප්‍රධාන කොටස් තුනකට වෙන් කරගත්තනේ. භෞතික ක්‍රම අපට පුළුවන් භාවිතා කරන්න. රසායනික ක්‍රම අවශ්‍ය නම් භාවිතා කරන්නත් පුළුවන්. ඒ වගේම ජෛව රසායනික ක්‍රමක් තියෙනවා ආහාර පරිරක්ෂණය සඳහා භාවිතා කරන. එතනින් භෞතික ක්‍රම තමයි බහුල ලෙස භාවිතා වෙන්නේ. ඒ වයින් අපි තාපයේ මගින් අධික උෂ්ණත්වයේ භාවිතා කරමින් අඩු උෂ්ණත්වයේ භාවිතා කරමින් ආහාර සංරක්ෂණය කරගන්නේ කොහොමද කියන එක තමයි පසුගිය පාඩමේදී සාකච්ඡා කළේ. ඉතින් අපි මෙතෙන් සිට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ සුලභවම භාවිතා කරන අපේ ගෙදර දොරේදී මොන ගැහෙන ගෙදර දොරේදී දැකගත හැකි ආහාර පරිරක්ෂණ ක්‍රමයක් තමයි ඒකත් එන්නේ භෞතික ක්‍රමයේ යටතේ. එහෙනම් අපි මේ පාඩම තුල මෙන්න මේ ආහාර පරිරක්ෂණ ක්‍රම ටික සම්පූර්ණයෙන්ම ඉගෙන ගත්තට පස්සේ අපිට පුළුවන් ඕනෑම අවස්ථාවකදී අපට පවතින පහසුකම් යටතේ යම්කිසි ආහාරයක් යම්කිසි ක්‍රමවේදයක් භාවිතා කරලා පරිරක්ෂණය කරමින් කල් තබාගෙන අපි කිව්ව අර ඒකෙන් විවිධ වාසි ලබා ගන්න පුළුවන් කියලා ආන්නේ ටික ලබා ගන්නට පුළුවන්. එhmenan අපි ප්‍රධාන භෞතික ආහාර පරිරක්ෂණ ක්‍රමයක් වශයෙන් වියලීම විජලනය සාකච්ඡා කරමු. මේක දන්නවනේ නේද? දැකලා තියෙනවා. gedara මිරිස් භාවිතා කරද්දී අපිට මොන ගහන්නේ? වියලි මිරිස්. අපි පරිහරණය කරන්නේ වියලි මිරිස්. අපි ප්‍රධාන අපේ ආහාරයේ දාන්නේ වියලා සැකසූ සහල් භාවිතා කරන්නේ. කරවල ටික මාළු වියලීමෙන් ලබා ගත්ත ඒවා. එහෙනම් කුළුබඩු ඔක්කොම ටිකනේ. කුළුබඩු ඔක්කොම අපි මේ මොහොතේ මේ කුරුඳුපතු වගේ දෙයක් කඩලා ආහාරයට එකතු කරනවා හැර වියලීමනේ භාවිතා කරන්නේ. හොඳයි මොනවද දන්නවද මේ වියලීමේදී වෙන්නේ? වියලීමේදී අපි මෙන්න මේ දේ තමයි කරන්නේ. ඒ ආහාරවල තියෙනවා ජලය මූලික ස්වභාවයන් දෙකකින්. එකක් තමයි නිදහසේ ආහාරය තුල සංසරණය වන ජලය. ඒ වගේම ආහාරයේ සෛල පටක ආදියට බැඳිලා තියෙන ජලය. ඒකනේ නිදහස් ජලය බැඳුණු ජලය කියලා අපි ඉගෙන ගත්තේ. ඔතනින් ඔබ හිතන්නේ ආහාර මත වැඩෙන සුද්ධ ජීවීන්ටයි ආහාර තුල සිදුවන රසායනික ප්‍රතික්‍රියාවන්ටයි ප්‍රයෝජනවත් වෙනවා ඇත්තේ මොන ජලයේද? නිදහස් ජලයනේ. එහෙමනම් වියලීමේදී කරන්නේ ආහාරයේ තිබෙන නිදහස් ජලය අයින් කරනවා. නිදහස් ජලය අයින් කළාම ආහාරවල ජල සක්‍රියතාවය අඩු වෙනවනේ. අන්න එතකොට සුද්ධ ජීවී ක්‍රියාකාරීත්වයන් නිෂේධනයක් වෙනවා. ඒ වගේම රසායනික ප්‍රතික්‍රියාවන් නිෂේධනය කරන්න පුළුවන් වෙනවා. එහෙනම් ඔන්න ආහාර වියලීමේ මූල ධර්මය. දැන් මේ වියලන ක්‍රම දෙකක් තියෙනවා. ප්‍රධාන වශයෙන් ආහාර වියලන මූලික ක්‍රම දෙකක්. එකක් තමයි අපි ඝර්ම කලාපේනේ. අනික හොඳට අවුව වැටෙනවා අපේ පළාත් වලට ඔබේ පළාත් වලට නේ. එහෙනම් අපට පුළුවන් ආහාරයක් નિયમિત ආකාරයට සකසලා අපද්‍රව්‍ය ආදී ඉවත් කරලා පිරිසිදු කරලා විවෘත ස්ථානයක තුනීව අතුරන්න. අතුරලා හැබැයි දෙපැත්ත පෙරළමින් පදම් වන තුරු වියලා ගන්නට ඕන. ආහාරයක් ඊ타ත්ම ගුණාත්මකව වියලි ආහාරයක් බවට පත් කරගන්න පදම් වන තුරු වියලා ගන්නොත් ඒක ආහාර වර්ගෙන් වර්ගයට පදම කියන අවස්ථාව වෙනස් වෙනවා. අපි මූලිකව ගත්තොත් එහෙම පදම් වන තුරු වියලා ගන්න. ඒ වගේමයි ඒක තමයි අපි සාමාන්‍යයෙන් හඳුන්වන්නේ හිරු එළියේ වියලීම. එහෙනම් දරුවනේ මේ බලන්න ආහාර විජලනය කරන්න වියලීමට භාවිතා කළ හැකි මූලික ක්‍රම දෙක. බහුල ලෙස භාවිතා කරන ක්‍රම දෙක. එකක් තමයි සූර්ය තාපයේ භාවිතා කරනවා
ඒ වගේම සූර්ය තාපය උපයෝගී වන වියලන යන්ත්‍ර හරහා ආහාර වියලා ගැනීමක් සිදු කරනවා. ඒ දෙකම අයිති වෙන්නේ ස්වභාවික ක්‍රමයට. ආහාර ස්වභාවිකව වියලා ගන්නා ආකාර දෙකක් එනවා. සූර්ය තාපය භාවිතා කරලා වියලා ගන්නත් පුළුවන්. සූර්ය වියලන යන්ත්‍ර භාවිතා කරලා වියලා ගන්නත් පුළුවන්. අපි බලමු දෙකේ තියෙන වෙනස්කම්. කොයිකද හොඳ කොයිකද නරකට වඩා මේකේ තියෙන හොඳ මේකේ තියෙන නරක මේ ක්‍රමයේ තියෙන අඩුපාඩු මොනවද කියලා බලමුකෝ. මෙන්න ඔබ හොඳටම දකින නිකන් සාමාන්‍යයෙන් ගම්බදව අපේ අම්මලා තාත්තලා ආහාර ද්‍රව්‍ය පරිරක්ෂණය සඳහා භාවිතා කරන මූලික ක්‍රමය. මේ තියෙන්නේ මම ඔබට කිව්ව ප්‍රධාන ආහාර ද්‍රව්‍ය දෙක. එකක තියෙනවා වියලි මිරිස්. වියලි මිරිස් අවසාන නිෂ්පාදනය දක්වා ගබඩා කරන්න හරි ප්‍රවාහනය කරන්න හරි මේ ආකාරයට විවෘත පරිසරයේ තමයි වේලා ගන්න. ඊළඟට වී ධාන්‍ය අසොන් නෙලාගෙන ගබඩා කිරීමට පෙර තැඹු සහල් නිෂ්පාදනයේදී මේ විදිහට විවෘත පරිසරයක තියලා මේ ආහාරයේ සක්‍රීය ජලය එහෙම නැත්නම් නිදහස් ජලය ඉවත් කරගන්න යම් මට්ටමක් දක්වා. හැබැයි මෙන්න බලන්න මේ ක්‍රමයේදී ආහාර වලට වෙන දේ. මේකේ වාසිත් තියෙනවා ඒ වගේම ගැටලුත් තියෙනවානේ. වාසි මං කියන්නම් මෙන්න බලන්න අහයට වෙන දේ. උෂ්ණත්වයේ පාලනය කරන්න බෑනේ. අන්න ඒ නිසා එක එක ආකාරයට වේලෙනවා. එක එක පාටට වේලෙනවා. එහෙනම් වියලීම ඒකාකාර නැහැ. ඒ වගේම ඒ වියලන මොහොතේ මේක විවෘත පරිසරයකනේ අතුරලා තියෙන්නේ. වැලි එකතු වෙනවනේ, දූලි එකතු වෙනවා, වෙනත් විස වායු ගැටෙනවා. ඊළඟට උඩින් යන සත්තුන්ගේ අපද්‍රව්‍ය එකතු වෙනවා. ඒ වගේ සමහරට බල්ලන් බලුණු නැති සතු ඒක හරහා දුවගෙන යනවා. එහෙනම් විවිධ ආකාරයේ අපමිශ්‍රණ වීම මේකත් එක්ක වෙන්න පුළුවන්. මොකද අපි මේ ආහාර ද්‍රව්‍ය මතක තියාගන්න සමහර ඒවා කෙලිම දැන් වියලි මිරිස් නම් අපි වැඩි හොදලා එන්නේ කෙලිම සමහරු අඹරලා කුඩු කරලා ගන්න වෙලාවල් තියෙනවා නේ. ඒ වගේම මේ වියලන්න නම් අතුරන්න ඕනේනේ. විශාල ඉඩක් අවශ්‍යයි. ඉතින් කොහෙද අපිට ඉඩ ඒ සඳහා? ඒ නිසා විශාල ඉඩක් අවශ්‍ය වීම. ඊළඟට අපි හිතමු එහෙම වියලන්න අතුරන්න මිනිස්සුනේ දාන්න ඕනේ නේ. කවුරු හරි ශ්‍රමය ටිකක් එකතු කරගෙන මේව අතුරන්න ඕනේ. මේ වරින් වර පදම් කරන්න ඕනේ. දැන් වීහෙන් පදම් කරන්නේ විනාඩි ගණනාවක් වේලෙන්න හැරලා ආපහු ගොඩ ගහලා ආයි තුනී කරලා වේලනවා. එහෙනම් ශ්‍රමය අවශ්‍යයි. ඊළඟට ශ්‍රම වියදම වැඩි. බැරි වෙලා හරි වර්ෂා කාලයක වුණොත් නම් ප්‍රශ්නයක් එනවා. අපට නිසි ලෙස වියලා ගන්න බෑ. ඒ නිසා වර්ෂාවෙන් බාධා ඇති වෙනවා. එහෙනම් මේක එච්චර වාසිදායකම ක්‍රමයක් නෙවෙයි නේද? නමුත් ඇයි මිනිස්සු එහෙනම් මෙච්චර මේක භාවිතා කරන්නේ? එකක් තමයි සරලයිනේ. ලාභයි කියන්න පුළුවන්. මොකද මේ තාපය වෙනුවෙන් අපි වියදමක් දරන්නේ නැහැ. ශ්‍රමයේ වෙනුවෙන් වියදමක් දැරුවට සූර්යාලෝක වෙනුවෙන් වියදමක් දරන්නේ නැහැ. ඒ නිසා මේක පහසු ක්‍රමයක්, ලාභදායී ක්‍රමයක්. අනික මොනවත් එකතු වෙන්නේ නැහැ නේද? අපි සංරක්ෂණය කිරීම තුලින් මොකවත් මේකට එකතු කරන්නේ නැහැ නේ. එහෙනම් ආහාරයේ ගුණාත්මය ඒ අතින් ආරක්ෂා කරගන්න පුළුවන්. හැබැයි ක්‍රමවේදයේ තුල යම් යම් දේවල් එකතු වෙලා ගුණාත්මය අඩු වෙන්න පුළුවන්. නමුත් වියලීමෙන් ගුණාත්මයට වෙන්න තියෙන හානිය සාපේක්ෂව අඩුවීමක් තියෙනවා. ඒ නිසා මේක භාවිතා කරනවා විවිධ අවස්ථාවලදී ආහාර වියලා ගැනීමට. දැන් අපිට කියනවා සූර්යාලෝකයෙන් වියලෙනකොට ගැටලුව තමයි සූර්යාලෝකේ පාලනය කරගන්න බෑ අපට. තද අවුව වැටිච්ච වෙලාවට තදින් වේලෙනවා. අහස වලාකුළුෙන් පිරලා ගියොත් එහෙම වේලෙන ප්‍රමාණය අඩු වෙනවා. යට වෙලා තිබිච්ච ටිකට ලැබෙන උෂ්ණත්වය විසමාකාර වීමෙන් වේලෙන්නේ නැති වෙනවා. එහෙමනම් අපට ඒකට වඩා පොඩ්ඩක් දියුණු තාක්ෂණයක් භාවිත කරන්න පුළුවන්. සූර්යාලෝකය සූර්ය වියලන යන්ත්‍රයක් කරහා ලබා ගන්නවා. සූර්ය විකිරණ වලින් ඒ ලැබෙන තාපය යන්ත්‍රයක් කරහා යම් ප්‍රමාණයකට පාලනය කරනවා. අපි ආහාර වියලා ගන්න පුළුවන්. ඒකට කියනවා සූර්ය වියලන භාවිතා කරමින් විජලනය කර ගැනීම වේලා ගැනීම. ඒතර මම හිතන්නේ ඝර්මකලාපීය අපි ලංකාව වගේ රටවල් වල ආහාර වියලන්න මේ ක්‍රමයට අනුගත වෙනවා නම් හරි හොඳයි. මොකද මේකෙන් වාසි ලබා ගන්න පුළුවන්. උෂ්ණත්වයේ පාලනයෙන් යුතුව ලබා දෙන්න පුළුවන්. ආහාරයට අපද්‍රව්‍ය එකතු වෙන්නේ නැතුව පිරිසුදුව වියලා ගන්න පුළුවන්. ඊළඟට සූර්ය තාපය සඳහා වියදමක් යන්නේ නැහෙනි. අර ඇටවුම සඳහා විතරයි පොඩි වියදමක් යන්නේ. ඒකත් සමහර අය එක එක විදිහට හදලා දැන් මේ රූපයේ තියෙන ඇටවුම පොලිතින් භාවිතා කරපු ලී දඬු භාවිතා කරලා හදාගත්ත අඩු වියදම් උපකරණයක්. එහෙනම් මේකට ලොකු දියුණු තාක්ෂණයක් භාවිතා වෙන්නේත් නැහැ. අනිත් එක ආලෝකය නැත්නම් සූර්යාලෝකයේ අඩු අවස්ථාවකදී වුණත් මේක භාවිතා කරන්න පුළුවන්. ඒ නිසා අපි කෙලින්ම විවෘත හිරු එළියේ මේවා වියලනවාට වඩා අපි උත්සාහ කරන්න ඕනේ සූර්ය වියලන යන්ත්‍රයක් හදාගෙන. ඔබට තියෙනවා ප්‍රායෝගිකව වියලන යන්ත්‍රයක් හදාගන්න.
ඒකේ ආහාර කොහොමද සකසලා ඒකේ තියන්නේ තියලා වියලා ගන්නේ කොහොමද? ඒකේ වාසි අත්විඳින්න. කටපාඩම් කරගන්න නෙමෙයි, විභාගෙට ලියන්න නෙමෙයි. වාසි මොනවද කියලා අපිට ලබා ගන්න පුළුවන් මේ වියලන යන්ත්‍රයක් භාවිතා කළහොත්. ඒක ලොකු තාක්ෂණයක භාවිතය වෙන්නේ. බලන්නකො ඔබට මෙන්න මේ වීඩියෝ එකෙන් ඔබට පුළුවන් ඒක ගැන සරල අවබෝධයක් ලබා ගන්න. හොඳින් සූර්යාලෝකයේ වැටෙන කලාපයකින් අපි ජීවත් වෙන්නේ. අපි ඝර්ම කලාපයෙන් නැත්නම් සමකය ආසන්න අවස්ථාවේ. අපි සංරක්ෂණය කිරීමට බලාපොරොත්තු වන ආහාර ද්‍රව්‍ය નિયમિત ආකාරයට නෙලාගෙන පිරිසිදු කරගෙන අර දන්නවනේ අස්සුන් නෙලීමේ දර්ශක භාවිතා කරනවා ඊළඟට කටින් බෝඩ් එකක් භාවිතා කරනවා සුදු පැහැති තලයක් සහිත පිහියක් භාවිතා කරලා අපි මේක වියලා ගන්නවා නම් පෙති වශයෙන් කපා ගන්නවා කැබලි වශයෙන් කපා ගන්නවා. ඒතර මේ ආදර්ශනය කරන්නේ තක්කාලි නෙලාගත්ත තක්කාලි වියලන යන්ත්‍රයක් හරහා වියලා ගන්න. බලන්නකෝ මේ පුද්ගලයා භාවිතා කරන යන්ත්‍රය එහෙම ලොකු තාක්ෂණික යන්ත්‍රයක් නෙමෙයි. මේ තියෙන්නේ ඒ ආහාර කැබලි අතුරන ට්‍රේ. දෙල් භාවිතා කරන්න පුළුවන්, තුනී ලෝහ තහඩු භාවිතා කරන්න පුළුවන්, ඇලුමිනියම් තහඩු වලින් සදපු මේ ට්‍රේ නැත්නම් රැඳවුම් භාවිතා කරන්න පුළුවන්. ඒ වායේ තුනීවට මේ කොටස් අතුරනවා. ඉතින් කෙනෙකුට අවශ්‍ය නම් මේකේ රසය පොඩ්ඩක් වෙනස් කරගන්න. මේකට ඔබ කැමති රුචියට ලුණු, ගම්මිරිස් ඒ වගේ ස්වල්පයකුත් එකතු කරගන්න පුළුවන්. එහෙම නැත්නම් එහෙම එකතු කරන්නේ නැතුව සකසා ගන්නත් පුළුවන්. ඒක ඉතින් පාරිභෝගිකයාගේ රුචිය අනුව ඊළඟට අවසාන නිෂ්පාදනයේ රසය එහෙම දන්නව ඇතිනේ. අන්නේ ආකාරයට එහෙම මොන හරි යම් කිසි ද්‍රව්‍යයක් එකතු කරනවා නම් ඒක එකතු කරලා මේ බලන්න දැන් ලොකු මේ ගස්කොළන් සහිත ප්‍රදේශයක්නේ. නමුත් හොඳට හිරු එළිය වැටෙන තැන් තියෙනවා. අන්නේ තැනක තමයි මේ සූර්ය තාපයෙන් ආහාර වියලන යන්ත්‍රය රඳවලා තියෙන්නේ. ඉතින් ඒක ඇත්තට මහා ලොකු යන්ත්‍රාගාරයක් නෙමෙයි. මේ ඉවතලන ලී දඬු කෑලි, මිල අඩු ද්‍රව්‍ය ආදී භාවිතා කරලා හදාගත්ත කුටීරයක්. මේ තියෙන්නේ ඒ කුටීරයේ ආහාර රඳවන කොටස. අර රාක්ක වගේවට අර තැටි ටික තියන්න පුළුවන්. ඊට පස්සේ මේකේ එක පැත්තක තියෙනවා සූර්යාලෝකයේ ග්‍රහණය කරගන්නා කොටසක්. අන්න ඔන්න ඔය තහඩු වගේ කොටස තමයි සූර්යාලෝකයේ ග්‍රහණය කරන්නේ. ඕක වීදුරු වලින් හරි ප්ලාස්ටික් වලින් හරි ආවරණය කරලා ඒකේ ඇතුලේ පෘෂ්ඨය කළු පාට කරලා තියෙන්නේ. එක්ක ඒක පොලිතින් භාවිතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් මොන හරි මේ තාපය අපශෝෂණය කරගන්න ද්‍රව්‍යයක් ඒක පතුලේ අතුරන්නට පුළුවන්. වැඩි වියදමක් යන්නේ මේ කළු පාට පොලිතින් භාවිතා කරන්න පුළුවන්. දැන් ඔන්න ඒකට වැටෙන සූර්යාලෝකය හේතුවෙන් අර පෘෂ්ඨය අර කළු පාට පෘෂ්ඨයේ තාපය අවශෝෂණය කරගන්නවනේ රත් වෙනවා. රත් වෙලා ඒ කුටීරයේ ඇතුලේ උණුසුම් තාප ප්‍රමාණයක් උණුසුම් වායු ප්‍රමාණයක් හට ගන්නවා. ඊට පස්සේ ඒ උණුසුම් වායු ධාරාව අර ආහාර රැඳූ කුටීරයේ වෙතට ගමන් කරනවා. ඒ ගමන් කළා ඒ තෙත ආහාර කැබලි වියලි ආහාර කැබලි බවට පත් කරනවා. ඔන්න ඊට පස්සේ අපට පුළුවන් තවත් මොන හරි එකට එකතු කරන ಜಾති මොන හරි විනා කිරි හරි වෙන මොන හරි තින් ආහාර රස ගන්නවන ස්වභාවිකීව තියෙනවනේ. ඒවා එකතු කරලා මේ ආහාරය අපට අවශ්‍ය වෙනත් කාලයකදී සංරක්ෂිත ආහාර එමනේ භාවිතා කරන්නේ නේද? වෙනත් අවස්ථාවකදී භාවිතා කරන්න. සූර්ය තාප වියලන යන්ත්‍රයකට බය වෙන්න එපා නේද? යන්ත්‍ර නෙමෙයි උපාංගයක් භාවිතා කරලා විජලනය කරගන්න පුළුවන් ආහාර. ඒතොර ඒවා පුළුවන් සුළු පරිමාණෙදීනේ. දැන් ගෙදරට ඛණ්ඩ බුවමනාවට කෙටි කාලයක් භාවිතා කරන පොඩි ඇසුරුම් දෙක තුනක් සඳහා. නමුත් මේක යනවා මහා පරිමාණ යාන්ත්‍රීකරණ පද්ධති වෙතට. අන්න එතෙන්දී අපි විජලන යන්ත්‍ර භාවිතා කරනවා. ඒවට කියන ඩ්‍රයර්ස් කියලා අපි හඳුන්වන්නේ විවිධ ආකාරයේ විජලන යන්ත්‍ර තියෙනවා. ඒතර මම මේ පාඩම තුල ඔබට කියා දෙන්න උත්සාහ කරන්නේ අපේ ලංකාවේ මේ සඳහා වැඩිපුර භාවිතා කරන නිෂ්පාදන සඳහා භාවිතා කරන විජලන යන්ත්‍ර මොනවද කියලා. ඒතර අපි සාමාන්‍යයෙන් මේ ක්‍රමයේ මේ යන්ත්‍ර භාවිතා කරන්නේ දියරමය මේ වර්ගය අපි දැන් කතා කරන සූදානම් වන ආකාරයේ යන්ත්‍ර භාවිතා කරන්නේ දියරමය ආහාර වියලා කුඩු බවට පත් කර ගැනීමේදී. හරි. එහෙමනම් ඒ දියරමය ආහාර බහුල ලෙස කුඩු බවට පත් කරන දියරමය ආහාරය දියර කිරිනි. එනිසා ඔබට නිවසේදී දියර කිරි නියැන්දියක් පරීක්ෂා කරලා බලන්න පුළුවන්. නිකන් හිතන්නකෝ කොහොමද මේ පොඩි පොඩි කොටස් හැදුනේ? මොකක්ද මේකේ වෙලා තියෙන්නේ කියලා. ඒ වගේම ඉතින් මම ඔබට නිදර්ශනයක් සපයන්න ඕනේ නෑනේ දියර කිරි සම්බන්ධ. ඊළඟට සමහර අවස්ථාවලදී පළතුරු බීම මේ බලන්න සමහර අවස්ථාවලදී පළතුරු බීම හදන යම් යම් ද්‍රව්‍ය අපි හිතමු දොඩම් කුඩු දොඩම් බීම සඳහා භාවිතා කරන්න පුළුවන්. ඊළඟට
මොන හරි අපි හිතමු කවුරු හරි කෙනෙක් ස්ට්‍රෝබෙරි මොන හරි කමක් නැහැ. පළතුරු පැෂන් ෆෘට් මිශ්‍ර පළතුරු. අන්න ඒ වායේදී මෙන්න මේ වගේ කුඩු වර්ගයක් තමයි නිෂ්පාදනය කරලා මේක තමයි දී කරන්නේ. හැබැයි දරුවෝ මෙතන තියෙනවා එම පළතුරු කුඩු වලට සීනි එකතු කරු මිශ්‍රණයක් මේ තියෙන්නේ. එහෙම නැත්නම් පළතුරු කුඩු විතරක් වෙළඳපොලේ අපිට මුණ ගැහෙනවා අඩුයි. සීනිත් මිශ්‍ර කරලා තියෙන්නේ. අන්නේ පළතුරු කුඩු හදන්නේ මෙන්න මේ තාක්ෂණය භාවිතා කළා. දියරෙම ආහාරයක්නේ. ආහාර ද්‍රව්‍ය විතරක් නෙමෙයි. සබන් කුඩු අපි දන්නවනේ භාවිතා කරලා තියෙනවනේ. සබන් කුඩු හදන්නත් මේ තාක්ෂණයෙන් භාවිතා කරන්න පුළුවන්. ඒ විදිහට යම්කිසි දියරමය ද්‍රව්‍යයක් කුඩු පිටි බවට පත් කරගන්න මෙන්න මේ වියලන භාවිතා කරනවා. සාමාන්‍යයෙන් දැන් මේ මේත නව ප්‍රවණතා යටතේදී ආහාරවල අපි දැන් සම්ප්‍රදායික ආහාර බිත්තර තම්බගෙන නේ බිත්තර ආශ්‍රිත වෙනත් ආහාර වලට යනනේ. ඔය අහලා තියෙන බිත්තර කුඩු. දැන් බේකරි කර්මාන්තයේදී බිත්තර භාවිතා කරන කරදරයිනේ බිත්තර ගේන්න අමාරුයි බිත්තර කුඩු වෙනවනේ 100ක් ගෙනාවොත් 10ක් එහෙම බිත්තර බිඳිලා විනාශ වුණොත් එහෙම රැක්කවීමට ගන්නත් බෑ ආහාර ලෙස ගන්නත් බෑනේ. අන්න ඒ නිසා බිත්තර පවුඩර් වෙළඳපොලේ තියෙනවා බිත්තර සුදු මද කුඩු. වෙළඳපොලේ තියෙනවා බිත්තර කහ මද කුඩු. වෙළඳපොලේ තියෙනවා බිත්තර කුඩු. ඔය ඔක්කොම හදන්නේ මෙන්න මේ තාක්ෂණය භාවිතා කළා. ටිකක් වැදගත් නේ. දැන සිටීම වැදගත්. මේකට කියනවා ස්ප්‍රේ ඩ්‍රයර්ස්. විසිරි වියලන යන්ත්‍ර. මේකෙදි ආහාරය විසුරුමක් ලෙස මුදා හරිමින් වියලන එක. ඔබට මේ යන්ත්‍ර අඳින්න මේ රූප සටහන් වල කොටස් නම් කරන ආදිය ඊතරම් වැදගත් නෑ. නමුත් මූලිකව මේ යන්ත්‍රයේ මෙන්න මේකයි කෙරෙන්නේ කියන එක දැන ගැනීම ඉතින් පාඩුවක් නැහැ නේද? මොකද දැනුම අපි සතු කර ගැනීම, දැනුම එකතු කර ගැනීම වැදගත්. හැම අවස්ථාවකදීම විභාගයට විතරක් නෙමෙයි. සමහරට ඔබ අනාගතයේදී මේ ආශ්‍රිත ව්‍යාපාරිකයෙක් නේ, ව්‍යවසායකයෙක් වෙනවා. අන්න එතකොට ඔබ දන්නවා හරි. අපි ඉගෙන ගත්ත මේකේ මූලධර්මය අපි මේවා දන්නවා. දැන් එහෙනම් මට මේක හොඳට යොදන්න පුළුවන් වගේ විශ්වාසයක් ගොඩනගෙන්නත් පුළුවන් නේ. ඔන්න එහෙනම් එම යන්ත්‍රයේ ඔබ හිතන්නකෝ ඉතින් වැඩිම බහුලම උදාහරණය වියලි කිරිපිටි නිෂ්පාදනයේනේ. ඒ යන්ත්‍රයේ ප්‍රධානම කොටසට කියනවා ද්‍රව්‍ය වියලන කුටීරය, විජලන කුටීරය. ඒක සාමාන්‍යයෙන් හැඩයෙන් කේතුආකාරයි. මේ කේතුආකාර විජලන කුටීරයේ මේ ලොකු කොටසේ උඩින් ඉහළින් කිරිනම් කිරි ද්‍රාවණය નિયમિત ආකාරයට සකසලා උඩින් විසුරුමක් වශයෙන් මුදා හරිනවා. ඒක විසුරුවා හරින්න යම්කිසි උපාංගයක් නැසිනි සමූහයක් ඒකේ තියෙනවා. ඒකම උණුසුම් වායු ධාරාවකුත් ඒ කුටීරයට මුදා හරිනවා. ওই දෙක එකවර. එහෙනම් ඉහළින් කිරි කුඩා බිඳිති ලෙස විසිරෙනවා. ඒ විසිරෙන්නේ විජලන කුටීරයට. ඒ විජලන කුටීරය ඇතුලේ උණුසුම් තාප ධාරාවක් ගමන් කරනවා. දැන් හිතන්න ඊතා කුඩා දියර බිඳිති තාපයේ හමුවේදී මොකද වෙන්නේ? එහි දියරේ වාෂ්ප වෙලා ගිහිල්ලා අර ඝන ද්‍රව්‍ය ටික කුඩු වශයෙන් හැදෙනවනේ කුඩු නිෂ්පාදනය වෙන. ඒ ටික පහළට වැටෙනවා. එහෙනම් අර කේතුආකාර විජලන කුටීරයේ පහළ කෙළවරට ඊතා කුඩා කොටස් වශයෙන් පිටි එකතු වෙන්නට ගන්නවා. අපට එතනින්ම පිටි ටික වෙන් කරගන්න එකත් පුළුවන්. නමුත් එතකොට නාස්තිය වැඩි. ඒ නිසා කරන්නේ ඒ පිටි ටික සුලිධාරා කුටීරය කියලා හඳුන්වන තවත් කුටීරයකට යවනවා. ඒක කේතුආකාරයි. ඒක වටේ මෙහිම කැරගෙන සුලියක් වගේ කැරගෙන සුළං ධාරාවක් ක්‍රියාත්මක වෙනවා. අන්න එතකොට ඝන කොටස් බර කොටස් පහළට වැටිලා එතනින් කිරි නිෂ්පාදනයේ වියලි පිටි කිරි බවට පරිවර්තන වෙලා ඉවත් කරගන්න පුළුවන්. පද්ධතිය තව සංකීර්ණයි. කාර්යක්ෂම පද්ධතිවල එවැනි සුලිදාලා කුටීර කීපයක් තියෙනවා. ඒව හරහා ගිහිල්ලා සෑම අංශුවක්ම එකතු වුණාට පස්සේ ජලය ටික අයින් වෙනවනේ. උණුසුම් ජලයේ සහිත වායු ධාරාවක් යන්ත්‍රාගාරයෙන් ඉවතට යනවා. අන්න ඒ වගේ ඊටාම සංකීර්ණ ක්‍රියාවලියකින් තමයි වියලි කිරිපිටි නිෂ්පාදනය කරන්නේ. ඉතින් දරුවන්ට මේ ස්ලයිඩ් එක නැවත නැවත බලන්න පුළුවන් නේ. මේ වැඩසටහන ඔබ ඩවුන්ලෝඩ් කරගන්නවනේ. එතනින් නැවත නැවත බලලා මේක තමයි පිළිවෙල. මේක තමයි පියවර. ඔය මං කිව්ව කරුණු කාරණා ටික මේ ස්ලයිඩ් එකේ දැක්වෙනවා. එහෙමනම් ඔන්න දැන් දන්නවා ඔබ කිරිපිටි බොනවා නම් කිරිපිටි බොනකොට මේවා හදන්නේ මෙහිමයි. මේවා හදලා තියෙන්නේ මෙන්න මේ ක්‍රමයට කියන එක අවබෝධ කරගන්න විභාගයට ඇහුවොත් ඉතින් ප්‍රශ්නයක් නැහැ නේද? අවබෝධය මත කරුණු කාරණා ලියන්නට පුළුවන්. හරි. මෙන්න අර මම කිව්ව මූලික ආකෘතිය. දැන් ඔන්න බලන්න මොකක්ද මේකේ තියෙන කොටස්. මේකේ තියෙනවා උණුසුම් වායු ධාරාවක් නිපදවන කොටස. හීටර්
ඒකට අපි මොන හරි ඉන්ධනයක් භාවිතා කළා, ඒක දහනය කළා, පිටත සාමාන්‍ය වායුව ඒ කහරහා ගමන් කරවලා අර හීටරය හරහා ගමන් කරුවාට පස්සේ උණුසුම් වායු ධාරාවක් බවට ඒක පත් කරගන්න පුළුවන්. ඊළඟට බලන්න කේතුආකාර හැඩයට තියෙන්නේ ඩ්‍රයර්. ඒක තමයි විජලන කුටීරය. ඒ කියන්නේ ලොකුම කොටසනේ විජලන කුටීරය. ඊළඟට බලන්න ඒකට උඩින් තියෙනවා ෆීඩරය. අන්න ඒ සිලින්ඩරේට ඒ ටැංකියට තමයි කිරි නම් දියර කිරි, පළතුරු කුඩු නම් පළතුරු යුෂය, බිත්තර කුඩු නම් බිත්තර දියරය එකතු කරන්නේ ඒකට. ඒ දියරය විසිරෙන්න එපේ. එහෙනම් පීඩණයෙන් යුතුව මුදා හරිනවා. ඒ මුදා හරින්නේ නොසල වලින්. ඇටමයිසර් කියලා කියන ওই කොටසට අර චූටි චූටි කොටස් බවට පත් කරන කොටස. නොසල් කිව්වත් ප්‍රශ්නයක් නැහැ. වැරද්දක් නැහැ. බලන්න එතනින් මුදා හැරෙන්නේ එම වියලි කිරිපිටි කියලා ගමු අපි. කිරිපිටි ටිකයි ඒකත් එක්කෙන උණුසුම් වායු ධාරාව. අරගෙන යනවා. තවත් සිලින්ඩරයක් තියෙන්නේ. අපි ඒකට කියනවා සුලි ධාරා කුටීරය කියන්නේ ඒකයි. ඇතුලේ සුළඟ සයික්ලෝන් එකක් වගේ. වේගෙන් කරකවන. අන්න එතකොට ඝන කොටස් පහළට වැටෙනවා. අනිත් ජල වාෂ්ප උණුසුම් ජල වාෂ්ප ඉවත් වෙනවා. එහෙනම් මේ ආකෘතිය ඇඳගෙන තියරි එක හරහා කොටස් ටික පුළුවන් අවබෝධ කරගන්න නේද? එහෙම වුණොත් බැරි වෙලා හරි කිව්වොත් එහෙම ඔබට වියලි කිරිපිටි නිෂ්පාදන ක්‍රියාවලිය පැහැදිලි කරන්න. යොදා ගන්න පුළුවන් ආකෘතියක් වශයෙන්. එතකොට ඔබ උත්සාහ කරන්න අත්‍යවශ්‍යම නැහැ. ඉතින් දරුවන්ට පුළුවන් නේ කාලයක් තියෙනවනේ මේ දවස්වල ඇඳලා කොටස් නම් කරලා ඒ ක්‍රියාවලිය සාර්ථක උත්තරයක් බවට පත් කරද්දී මේකත් ඇතුළත් කරන්න. ඔන්න දැන් දන්නවා කිරිපිටි හදන විදිය. දැන් මේකේ තියෙනවා ඔය සිද්ධි ටික බලන්නකෝ මා කිව්ව සිද්ධි ටික. මෙන්න මේ කොටස හරහා ඔබට යම් දුරකට අවබෝධ කරගන්න පුළුවන්. එහෙමනම් දරුවෝ ආස්ෘතික විජලනය. වියලීම සූර්යාලෝකය හරහා වියලීම යන්ත්‍ර භාවිතා කර වියලීම ආස්ෘති ද්‍රාවණ භාවිතා කරමින් වියලීම. මේක ආස්ෘතික විජලනයට ලක් කරපු ආහාර වර්ග වෙළඳපොලේ තියෙනවා. මම පෙන්නන්නම්. බලන්න කොහොමද හදලා තින්නේ මොනවද කියලා ඔබට කියන්න පුළුවන්ද කියලා ඉස්සෙල්ලාම බලන්නකෝ. දරුවෝ අතර හරියම ජනප්‍රියයි. කවුරුත් අතර ජනප්‍රියයි නේද? මෙන්න බලන්න. පුළුවන් මේ ආහාර ද්‍රව්‍ය හඳුනා ගන්න. ගැටලුවක්ම නැහැ නේද? මේ බලන්නකෝ ආහාර පරිරක්ෂණයේ තියෙන වැදගත්කමක්. හරි? මිල අඩු. පාරිභෝගික රුචිය ඊටාම අඩු අමුද්‍රව්‍යයක් තමයි මේ සඳහා අරන් තියෙන්නේ. නමුත් මේ නිෂ්පාදනයේට රසවත් ගුණවත් ඇතිනේ නේද? පෝෂණීය සංඝටක රැඳී තියෙනවනේ. ප්‍රතිශක්තියෙම තියෙන ආහාර ද්‍රව්‍යයක් මේක. මේකේ වෙළඳපොළ වටිනාකම වැඩි කරගන්න පුළුවන් වෙලා තියෙන මේ නිෂ්පාදන ක්‍රියාවලිය. එහෙනම් මොකද්ද මේ නිෂ්පාදනය? ඔබ කාලා ඇති තරම් පුහුල් දෝසි. එහෙනම් හදන්නේ කොහොමද? හදන්නේ මොන වෙන්ද? අලු පුහුල් භාවිතා කරලා. අලු පුහුල් කැබලි සාන්ද්‍රණයේ වැඩි සීනි ද්‍රාවණයක ගිල්වලා යම් කාලයක් තියලා තිබිලා නිෂ්පාදනය කරගන්නා නිෂ්පාදනයක් තමයි අලු පුහුල් වලින් හදන මේ පුහුල් දෝසි කියලා කියන්නේ. එහෙනම් අලු පුහුල් ඔබ කාලා නැතුව ඇතිනේ. ඇහුවොත් මේ මාළු කාලා තුන නෑ අපි කන්නේ කාලා නෑ. නමුත් මේ බලන්න පුහුල් දෝසි කාලා තියෙනවා. හරි. ඒකත් එහෙම. දැන් මෙන්න මේක බලන්නකෝ. මේ පුළුවන් මේ නිෂ්පාදනය හඳුනන්න. මේ කහ පාට කැබලි වශයෙන් තියෙන මේ තමයි විජලනය කරන ලද පළතුරු කැබලි. සමහරට මේවා හදන්න මේ සාන්ද්‍ර ද්‍රාවණ භාවිත කරන අවස්ථාවල් තියෙන මේ ගස් ලැබු කැබලි ඔය අපි වියලි පළතුරු කැබලි පළතුරු මිශ්‍ර කේක් ආදියට වගේ දාද්දි ගන්නේ මේවා පුහුල් දෝසි කෑලි රටයින්දි මිදි එහෙම තමයි තියෙන්නේ. ඒ ඔක්කොම විජලනය කරන ලද පළතුරු. ඒතකොට මේවා විජලනය කරන්න භාවිත කරන්න පුළුවන් මේ ආශ්‍රිත විජලනය කියන මූලික ක්‍රියාවලිය. ඔබට කියනවා දරුවෝ පුහුල් එහෙම හොයාගන්න ලේසියිනේ නේද? අලු පුහුල් තියෙනවනේ. මේ ක්‍රමයක් අර මතකනේ අපි කලින් පාඩමේ සුබ්‍රීකරණේ දැන් කොච්චර සරලද කියන එක දන්නවනේ. මේ ක්‍රමයක් හරීම ලේසි ක්‍රමයක්. අපි ආයි මේකේ මූල ධර්මයේ පොඩ්ඩක් බලමු මේ විජලනයේදී මොකද වෙන්නේ. මෙන්න මේ බලන්නකෝ. මෙන්න මේ පළතුරු පුහුල් දෝසිනේ අපි මේ පුහුල් ගෙඩියක් තෝරගෙන පිරිසුදු කරගෙන ඒක નિયમિત ආකාරයට සකසලා සීනි ද්‍රාවණයක තමයි ගිල්වන්නේ. එතකොට සීනි ද්‍රාවණය සාන්ද්‍රණිය වැඩිනේ. සීනි ද්‍රව්‍ය මේ පුහුල් දෝසි කැබලි ඇතුළට ගමන් කරනවා. ගමන් කරන්නේ සීනි. එහෙම ගමන් කරනකොට මේ පුහුල් දෝසි කැබලි වල නැත්තම් පුහුල් එතකොට දෝසි වෙලා නැහැනේ. පුහුල් කැබලි වල තිබි ජලය එළියට යනවා. ජලය ඉවත් වෙමින්
සීනි නම් ද්‍රාවණය සීනි ඇතුල් වෙනවා. එතකොට මේ පුහුල් කැබලි වල ජලය අඩු වෙලා ජල සක්‍රීයතාවය අඩු වෙනවනේ. එතකොට සුද්ධ ජීවින්ට ඒ මත වර්ධනය වෙන්න බෑ. ඊළඟට දැන් මේ අපි භාවිතා කළේ සාන්ද්‍ර ද්‍රාවණයක් නේ. ඔය සාන්ද්‍ර ද්‍රාවණයට පිටතින් සුද්ධ ජීවින් එහෙම ආවොත් එහෙම එයාලත් විජලණය වෙලා විනාශ වෙනවා. අන්න ඒ නිසා මේකට ඒ අපි භාවිතා කරන ද්‍රාවණයේ අන්තර්ගත ද්‍රව්‍ය ඇතුල් වෙනවා. මේකේ තිබුණු නිදහස් ජලය එම ද්‍රාවණයට ඉවත් වෙනවා. ඕක තමයි ආශ්‍රිතික විජලණය. මාළු පෙති කපලා ලුණු තට්ටු අතර ලුණු තට්ටුවක් මාළු පෙති තට්ටුවක් ලුණු තට්ටුවක් මාළු තට්ටුවක් දාලා තමයි කරවල වියලීම සඳහා මූලික පියවර සකසා ගන්න. එතකොට මාළු වල තියෙන මාළු පෙති කැබලි වල තියෙන නිදහස් ජලය ලුණු ද්‍රාවණයට ගමන් කරනවා. ගමන් කළා ලුණු ද්‍රාවණේ ලුණු සෝඩියම් ක්ලෝරයිඩ් වැනි සංයෝග මාළු ඇතුළට ගමන් කරනවා. ඒකනේ කරවල ඔච්චරම ලුණු රහ නේද? නැතුව මාළු මුහුදේ හිටියට නෙවෙයිනේ. කරවල හදද්දී මාළු විජලනය කරන්නේ ආශ්‍රිතීක ද්‍රාවණවල ගිල්වල. එහෙනම් ඔන්න දැන් තව තියෙනවා හිතන්නකෝ දැන් මෙන්න මේ වගේ ඔයාට හිතුනොත් අපේ ගෙදර තියෙන කුළුබඩු කුඩුවල අපි මිරිස් කුඩු අපි හිතමු අපි මිරිස් කුඩු පිටරට යවන්න සූදානම් වන ව්‍යාපාරයක්. එහෙනම් ඒ රටවල් වලට කිසිම සුද්ධ ජීවී හෝ කිසිම ද්‍රව්‍යයක් එකතු නොවෙච්ච ඊටාම් පිරිසිදු මිරිස් කුඩු තමයි යවන්නට ඕනේ. දැන් අපි ওই කතා කරපු ක්‍රම වලින් පුළුවන් වේලන්න පුළුවන් මිරිස් කුඩු. යාන්ත්‍රික විජලන සාන්ද්‍රීකරණය කරන්න පුළුවන් මිරිස් කුඩු. ඒ මොනවත් කරන්න බෑනේ නේද? ඒ මිරිස් කුඩු වල තියෙන ගුණය ආරක්ෂා කරගන්න එපා. විශේෂයෙන්ම කුළුබඩු වර්ග පරිරක්ෂණය කරද්දී අපට මුහුණ දෙන්න ප්‍රධාන ගැටලුවක් තමයි ඒක හරියටම පරීක්ෂණය කරගන්න බෑ. අන්න ඒ වගේ අවස්ථාවලදී සහ පරිරක්ෂණය කිරීම සඳහා ක්‍රමයක් තියෙනවා. ඒකට කියනවා ප්‍රවිකිරණය කියලා. ප්‍රවිකිරණය. හැබැයි මේක දරුවනේ අපට gedara හදා බලන්න බෑ. මොකද මේකෙදි ඕන වෙනවා විකිරණ වර්ග. එක්කෝ ඒවා ඇල්ෆා කිරණ වෙන්න පුළුවන්, බීටා කිරණ වෙන්න පුළුවන්, ගැමා කිරණ වෙන්න පුළුවන්. ඒකේ ශක්තිය අඩු කරන ලද X කිරණ වෙන්න පුළුවන්. නමුත් ගොඩක් වෙලාවට X කිරණ මේ සඳහා භාවිත කරන අඩුයි කියලා තියෙනවා. මෙන්න මේ විකිරණ නිපදවන යන්ත්‍රයක් හරහා මේ විකිරණ නිපදවන යන්ත්‍රයක් හරහා මේ ආහාර ද්‍රව්‍ය ටික ගමන් කරවන්න පුළුවන්. එහෙම නැත්නම් සාමාන්‍ය මහා පරිමාණදී කරනවා කියන්නේ විශේෂිත කුටීරයක් තුල අපට ජීවාණුහරණය කරන්න පරීක්ෂණ කරන්න ඕනේ සියලුම ආහාර ද්‍රව්‍ය ටික. ඒ කුටීරේ අහුරනවා. ඒක උඩින්ද යටින්ද පැත්තින්ද කිසි ප්‍රශ්නයක් නැහැ. අහුරලා අර විකිරණ වර්ගයේ මුදාහරින උපාංගයේ ක්‍රියාත්මක කරලා අර ආහාර ද්‍රව්‍ය ඔක්කොම එකවර ඒ විකරණයන්ට ලක් කරනවා. එතකොට ඒවා මතු පිට තිබිච්චි, ඒවායේ ඇතුලේ සිටි, ඒවා අතර වායුගෝලයේ සිටි සියලුම ජීවීන් විනාශ වෙලා ආහාරය ඇසුරුම ඇතුලේ පරිසරය ජීවාණුහරණය වෙනවා. ජීවාණුහරණය වෙනවා. හරි බලන්න අපි දැන් කලිනුත් ජීවාණුහරණය කරගත්තනේ නේද? ඉහළ තාපයේ භාවිතා කළා ජීවාණුහරණය කළා. ආහාරය රත් කළා. ආහාරය රත් වුණා. මේ ක්‍රමයේදී ආහාරය රත් වෙන්නේ නැත්නම් පෝෂක නාස්තිය අඩු එහෙම වෙනවනේ. ඒ නිසා මේක ජීවාණුහරණයක්. හැබැයි මේක සිසිල් ජීවාණුහරණ ක්‍රමය කියලා තමයි හඳුන්වන්නේ. විභාගවලදී කෙටි ප්‍රශ්න පත්‍රයේදී අහන්න පුළුවන් නේ. සිසිල් ජීවාණුහරණය. රයිට්. මේ බලන්න මේ ක්‍රමයේ පිළිබඳ විවිධ මතිමතාන්තර තියෙනවා. සමහර රටවල් සමහර අය තාමත් කැමති නැහැ මේ කිරණ වලින් සංරක්ෂණය කරපු පරිරක්ෂණය කරපු ආහාර පාරිභෝජනය කරන්න. සමහර රටවල් වලට මේව ගෙන්නන්නත් තහනම් කරලා තියෙන්නේ. නමුත් සමහර පාරිභෝගිකයන් ප්‍රශ්නයක් නැහැ. නමුත් බලන්න පුළුල් පරාසයක ක්‍රියාකාරීත්වයන් ටිකක් මේ පරිරක්ෂණ ක්‍රමයෙන් අපට ලබා ගන්න පුළුවන්. මේ දැක්වෙන්නේ ඒ පරිරක්ෂණය කිරීමට භාවිතා කළ හැකි මූලික ආහාර ද්‍රව්‍ය සහ එතෙන්දී පරිරක්ෂණය කරන සිද්ධි ටික. සමහර අල වර්ග, ලූණු ආදිය පැලවෙනවා. භාවිතා කරන්න බෑනේ. එතකොට මොකද කරන්නේ? ඒක නවත්තන්න පුළුවන් මේ ක්‍රමයෙන් ඒවා පැලවීමෙන් සිදුවන ගැටලු නවත්තන්න. ඊළඟට මේ ධාන්‍ය වගේ දේවල් එහෙම ගබඩා කරද්දී මේ පොඩි කවර කිලෝ 1 2 නෙමෙයිනේ ගබඩා කරන්නේ කිලෝ දසදහස් ගණන් නේ. ඒ හට්ටි අතිශාල ප්‍රමාණයක්නේ. ඉතින් ඕවා අතර ඉන්නනේ ඕවා තුල ඉන්න ගුල්ලොද වෙන කෘන්තක සත්තුද අපි කොහොමද පාලනය කරන්නේ? අපට විකිරණ මුදාහරින්න පුළුවන් මේ ක්‍රමයෙන් ඔවුන් වෙතට. අන්න ඒ නිසා විකිරණ හරහා ගබඩාවලත්
ඒ තත්ත්වයන් සේරම ටික හිතකර විදිහට පාලනය කරන්න පුළුවන්. ඒ විශේෂයෙන් මස්, මාළු ආදිය කිසිම වෙනසක් වෙන්නේ නැතුව, බිත්තර කිසිම වෙනසක් වෙන්නේ නැතුව, බාහිරයෙන් අභ්‍යන්තරයේ කිසිම වෙනසක් වෙන්නේ නැතුව සියලුම සුද්ධ ජීවීන් විනාශ කරන්න පුළුවන් මේ ක්‍රමය. ඒ වගේම දැන් මේ දවස්වල අපි නිරෝධායන සම්බන්ධ කතා කරනවානේ. ඔය මේ දවස්වල ක්‍රියාත්මක වෙන්නේත් අපේ නීති ගත කරලා තියෙන නිරෝධායන පනතේ. අපි ඉගෙන ගත්තනේ කෘෂි විද්‍යාවේදී වරින් වර නිරෝධායනය රෝග පාලනය කරන්න, පලිබෝධ පාලනය කරන්න, පළතුරු වර්ගයක්, එළවලු වර්ගයක් අපේ රටෙන් විදේශ රටකට යවනවා නම් ඒගොල්ලන් ඒව ජීවාණු හරණ තත්ත්වයේදී නම් තමයි ගොඩක් දෙනෙක් ගන්න කැමති. එතකොට එහෙනම් අපට ක්‍රමයක් තියෙන්න ඕනේ පළතුරු එළවලු ආදිය වෙනස් වෙන්නේ නැතුව ජීවාණු හරණය කරගන්න. අපි රත් කළොත් කෑලි කපලා වේලන්නත් පුළුවන් නේ. නමුත් රුචිය වෙනස් වෙලා යනවනේ. ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ ඵලය නම්, gediya නම් අපි කොහොමද ජීවාණු හරණය කරලා එවැනි ඵලයක් වෙළඳපළට නිකුත් කරන්නේ? අපට පුළුවන් මේ ප්‍රවිකිරණ තාක්ෂණය භාවිත කරන්න. ඒකෙන් අර ඵලයට, එහි ඇතුළත ද්‍රව්‍ය වලට කිසිම හානියක් වෙන්නේ නැතුව මේ තාක්ෂණය භාවිත කළා නිරෝධායන ලක් කරන ලද ආහාරයක් හදලා විදේශ රටවලට දෙන්න පුළුවන්. එහෙනම් මේක හොඳයි නේ. ආනයන අපනයන වලට හැම ප්‍රශ්නේ තියෙන්නේ මොකද දන්නවද? මේවා ගැන තව ගොඩාක් තොරතුරු හොයාගෙන නැහැ. අනිකේ හොයාගත්ත තොරතුරු අපි වෙත ගලාගෙන ඇවිල්ලා නැහැ. ඒතර අපි මේ සම්බන්ධ දැනුම අඩු පුද්ගලයෝ. මේවා හොඳද? මේවා කෑවොත් මොකද වෙන්නේ? ළමයිට දුන්නොත් මොකද වෙන්නේ? දිගින් දිගට මේවා භාවිත කළොත් මොකද වෙන්නේ කියලා හරියට අපි දන්නේ. මේ පාරිභෝගිකයන්ට ඒවා තියෙන මාධ්‍ය නේද? ඉංග්‍රීසි මාධ්‍යෙන්නේ තියෙන්නේ. කියවා ගැනීම, තේරුම් ගැනීම අපහසුයිනේ. ආන්නේ නිසා අපි මේක භාවිත කරන්න පොඩි බයක් දක්වනවා. ඒ නිසා පාරිභෝගිකයන් වෙනුවෙන් කැමැති තීරණයක් ගන්න කියලා මෙන්න මේ ක්‍රමයට පරිරක්ෂණය කරලා තියෙනවා නම් මෙන්න මෙහිමයි ආහාරයේ සැකසිය යුත්තේ කියලා නීතියක් තියෙනවා. ඒ තමයි මෙන්න මේ ආකාරයට මේ ප්‍රවිකිරණ තාක්ෂණයේ භාවිතා කරලා නිෂ්පාදනය කරන ලද පරිරක්ෂණය කරන ලද ආහාරවල පාරිභෝගිකයාට හොඳින් පෙනෙන ආකාරයට මෙන්න මේ කොළ පැහැයෙන් යුක්ත සලකුණ දර්ශනය කරන්න ඕනේ. ලේබල් කරනවා නම් ලේබලේ මේක දක්වන්න ඕනේ. ඇසුරුම් කරන පෙට්ටිවල මේක දක්වන්න ඕනේ. එහෙනම් ඔන්න ඔබ දැනගන්න හොයන්න බලන්න දරුවනේ මේ පාඩමට අදාළ බොහෝ ප්‍රායෝගික දේවල් තියෙනවා එලිමහනේ වෙළඳසැල ඔය සාමාන්‍ය සුපර් මාකට් වල සමහර පාරිභෝගිකයන් සමහර දරුවන් සමහර දෙමයි යන්න බයයි නෙවට මේ නව රටාවන්ට අපි හුරු වෙන්න ඕනේ. එතකොට තමයි ඇග්‍රිකල්චර් වාණිජ පැත්තට යන්නේ. අපි වෙළඳපොලෙන් ද්‍රව්‍ය මිලදී ගන්න පුරුදු වෙන්න ඕනේ. වෙළඳපොලේ තියෙන ද්‍රව්‍ය අපි තෝරා ගන්න අපි හැකියාව ලබා ගන්න ඕනේ. එහෙනම් යන්න වෙළඳපොලට ගිහිල්ලා බලන්න ලේබල් බලන්න මේක හදලා තියෙන්නේ කොහොමද මොකද්ද මේ ක්‍රමය ප්‍රවිකරණය කළාද ඒ වගේ හොයන්න. ඒ දැනුම පිළිබඳ පිපාසයක් ඇති කරගන්න. අන්න එතකොට මේ පාඩම් මේ පොත දිග අරගෙන පැත්තකටලා පාඩම් කරන්න ඕනේ නැහැ. මේ පාඩම් මේ අහලා ගොඩක් දේවල් දැනගන්න පුළුවන්. නැවත මේ channel එකට ගිහිලා YouTube එක හරහා අපිට මේක download කරගෙන නැවත මේක බලා ගන්න පුළුවන් නේද? අර සම්මත ක්‍රමවේදම ඕනේ නැහැ. ලෝකයේ වෙනස් වෙන විදිහට වෙනස් වෙමු. භෝජන රටාව වෙනස් කරගමු. ආරක්ෂිතව බය නැතුව. අන්න එතකොට වාණිජ කෘෂි කර්මාන්තයකට දොර ඇරෙනවා. නැත්නම් හැමදාම ගෙදර උයාගෙන කෑවොත් එහෙම හැමදාම වත්තේ වවාගෙන අපිම කෑවොත් එහෙම කොහොමද වාණිජ ව්‍යාපාරයක් දිනු වෙන්නේ නේ? එහෙනම් මේ ක්‍රම තියෙන්න ඕනේ. හොඳට තියෙන්න ඕනේ. හරියට තියෙන්න ඕනේ. සෞඛ්‍ය ආරක්ෂිතව තියෙන්න ඕනේ. එහෙනම් මේ බලන්න ඊළඟට අපිට භාවිතා කරන්න පුළුවන් මූලික ආහාර රසායනික පරිරක්ෂණ ක්‍රම. ඒ කියන්නේ මේක තමයි පොඩි බයක් දැක අරටත් වඩා බයක් දැක් වෙනවා. ඕවට අරවා දාලා, ඕවට මේවා දාලා, ඕවා කන්න හොඳ නැහැ. ඒ නිසා මතක තියාගන්න රසායනික පරිරක්ෂණ ද්‍රව්‍ය එකතු කරන්න පුළුවන් එක්කෝ ස්වභාවික ද්‍රව්‍ය ලෙස හෝ කෘත්‍රිම ද්‍රව්‍ය ලෙස. ස්වභාවික ද්‍රව්‍ය නම් එච්චර ප්‍රශ්නයක් නැහැ. මොකද ඒවා අපේ දේහයට ඔරොත්තු දෙනවා. ඒවා වැඩි වුණා කියලා ලොකු දෙයක් වෙන්නේ නැත්නම් අනික ඔය ස්වභාවික පරිරක්ෂණ අඩංගු ද්‍රව්‍ය වල ඒවා පොඩ්ඩයිනේ තියෙන්නේ. ඒතොර ඒවා විස වෙන්න නම් අපි ඒවා අතිවිශාල ප්‍රමාණයක් ගන්න ඕනේ. එහෙම ගෙනින්නේ නැහෙනි සාමාන්‍යයෙන්. හැබැයි මේ යටතේ තියෙනවා කෘත්‍රිම රසායනික පරිරක්ෂණ ද්‍රව්‍ය. අන්න ඒවා භාවිතා කරනකොට නම් පොඩ්ඩක් ඒ පිළිබඳව සැලකිලිමත් වෙලා නිර්දේශිත අනුමත කරන ලද ඒවා තමයි භාවිතා කරන්න ඕනේ. හරි. අපි එහෙනම් මේ පරිරක්ෂණ ද්‍රව්‍යමගේ මොනවද කරන්නේ? මේ ඔබට දක්වලා තියෙන්නේ ඒ පරිරක්ෂණ ද්‍රව්‍ය වලින් මොනවද වෙන්නේ කියන එක. හැබැයි මතක තියාගන්න අනුමත පරිරක්ෂණ ද්‍රව්‍ය භාවිතා කරන්න ඕනේ. සුද්ධ ජීවීන් සහ ඔවුන්ගේ වර්ධනය නිෂේධනය කරන්න පුළුවන්. ඊළඟට අර ඒ සඳහා අපට ස්වභාවිකව හෝ කෘත්‍රිම පරිරක්ෂණ ද්‍රව්‍ය එකතු කරන්න පුළුවන්. මෙන්න බලන්න එහෙම එකතු කරන්න පුළුවන් එකතු කරන පරිරක්ෂණ ද්‍රව්‍ය. right. එහෙනම් මම එකක්වත් නම් ඔබට කියන්නේ
උත්සාහ කරන්න මේ මොනවද කියලා. නැත්තම් කුස්සියට පැනලා පොඩ්ඩක් හොයලා බලන්න මේ මොනවද කියලා. මේ තියෙන්නේ අපි ආහාර වලට හේතු කරන ස්වභාවික පරිරක්ෂණ සංයෝග අන්තර්ගත ද්‍රව්‍ය. මේවා ටික ටික දානව නේද? මොකද පොදු නම මේවට කියන්නේ? පොදු නම තමයි කුළුබඩු වර්ග. දේශීයව හෝ විදේශීයව කුළුබඩු ලෙස භාවිතා කරන අපි මේ හුරු වෙලා තියෙන්නේ අපි භාවිතා කරන ටිකනේ. දැන් ඉතාලිය වගේ රටවල වෙනම ටිකක්. කොරියාව වගේ රටවල වෙනම ටිකක් භාවිතා කරන්නේ. ඒ නිසා මේ අපි වැඩිපුර භාවිතා කරන අන්න එවැනි කුළුබඩු වර්ග. මේවා ස්වභාවික පරිරක්ෂණ ද්‍රව්‍ය අන්තර්ගත දේවල් නේ. ඊළඟට මහා පරිමාණ වාණිජ අවස්ථාවලදී මේ බලන්න මේ තියෙන්නේ දක්වලා තියෙන්නේ කෘත්‍රිම පරිරක්ෂණ ද්‍රව්‍ය. ඒවා නම් කීපයක් ඉතින් මතක තියාගන්න පුළුවන් නේද? උත්සාහ කරන්නකෝ. බෙන්සොයික් අම්ලය, සෝඩියම් බෙන්සෝයේට්, පොටෑසියම් බෙන්සෝයේට්, සෝබික් ඇසිඩ්, පොටෑසියම් සෝබේට්. ඒ වගේ ගොඩාක් තියෙනවා. හැබැයි අනුමතයි. මීට වඩා වෙනස් දේවලුත් තියෙනවා අනුමත ද්‍රව්‍ය. ඒ නිසා අපි කෘත්‍රිම පරිරක්ෂණ ද්‍රව්‍ය භාවිතා කරනවා නම් ඊටාම ප්‍රවේශම් වෙන්න ඕනේ අනුමත පරිරක්ෂණ ද්‍රව්‍ය භාවිතා කරන්න. මේ තියෙන්නේ එම පරිරක්ෂණ ද්‍රව්‍ය ගොඩේ තියෙන සුලභවම භාවිතා කරන පරිරක්ෂණ ද්‍රව්‍ය කිහිපයක්. එතකොට මෙතෙන්දී දරුවන් මේ බලන්න මේ බහුල ස්වභාවිතා කරන ඒවා මෙතන ටිකක් අපි බලමු. ඉතා වැදගත් මේ මස් සහ මාළු පරිරක්ෂණය කිරීම සඳහා භාවිතා කරන රසායනිකය පිළිබඳව මූලික කාරණා. මොකද ගොඩාක් දරුවෝ නේ පුංචි දරුවෝ පරිරක්ෂණය කරන ලද මස් මාළු ආශ්‍රිත ආහාර ගොඩක් ආහාරයට ගන්නවනේ. එතකොට ඒවා නිතර නිතර ගන්නත් කැමතියි නේ. දැන් දෙමාපියන්ට අපට එහෙම අපේ දරුවන් ඒවෙන් පාලනය කරන්න බැරි තත්ත්වයටම ගිහිල්ලා තියෙනවා. එහෙනම් දෙමාපියෝ විශේෂයෙන්ම හොඳට මතක තියාගන්න මස්වල මාළු ආදීෙහි පරිරක්ෂණය කරන ලද නිෂ්පාදනවල අර කල් පැවැත්ම ආරක්ෂා කරගන්නත් ඒවේ රතු පාට වර්ණය ආරක්ෂා කරගන්නත් අපි කියමු රතු පාට මස් වලනේ ඒ ආවේනික වර්ණය ආරක්ෂා කරගන්නත් සෝඩියම් නයිට්‍රේට් වගේ නයිට්‍රේට හා නයිට්‍රයිට අන්තර්ගත පරිරක්ෂණ ද්‍රව්‍ය ඇතුළත් කරනවා. ඕක ටිකක් විවාදාත්මකයි. විශාල වෛද්‍යවරුන් පිරිසක් ප්‍රකාශ කරලා තියෙනවා එහි අන්තර්ගත නයිට්‍රේට හා නයිට්‍රයිට වැනි සංයෝග ඊටම අහිතකරයි. සමහර පුද්ගලයන්ට ඒවා පිළිකාකාරක ලෙස ක්‍රියා කරන්න පුළුවන්. ඉතින් පිළිකාකාරකයක් වෙන්න පුළුවන් දූවිලි අංශයක් උනත් නේ. ආගන්තුක දෙයක් ශරීරගත වෙලා එය හේතු කොටගෙන අධිශෛල වර්ධනයක් නේ පිළිකාවක් කියලා කියන්නේ. ඒතකොට මේ නයිට්‍රේට් නයිට්‍රයිට බහුල ලෙස ඒ තත්ත්වය ඇති කළා කියලා ප්‍රකාශ කරනවා. ඒ නිසා ගොඩක් අය මේ නයිට්‍රේට් අන්තර්ගත කරලා තියෙන ආහාරමය ද්‍රව්‍ය මස් මාංශ ගන්නෙත් නෑ. සමහර ඒවා මම දැකලා ලේබල් එකේ නයිට්‍රේට් අඩංගු කර නැත කියලා ගහලා තියෙනවා. ඒක පොඩක් එහෙනම් භාවිතයේදී සැලකිලිමත් වෙන්නට ඕනේ නේ. නයිට්‍රේට් ටිකක් විස සහිත. ඊළඟට දැන් ආහාර ද්‍රව්‍ය තෝරා ගැනීමේදී මේ සකසලා තියෙන ආහාරයක් හදන්නේ කොහොමද? මොනවද මේකේ තියෙන්නේ? එහෙම ඇත්තට මේව කාගෙන්වත් අහන්න නැතුව ඒ සේරම දැනුම ලබා ගන්න පුළුවන් ලේබලය කියවලා. අපි අහනවා මේක කඩේ මුදලාගෙන මේක හොඳද? එයා කියන හොඳයි. ඔව් හොඳයි. ඕක තමයි හොඳ මේක. එයා කියවේ කවදාවත් මේක හොඳ නෑ මහත්තයෝ කියලා. ඒ නිසා අපි දැනගන්න ඕනේ ලේබලයක් කියවලා තේරුම් ගන්න. අන්න එතෙන්දී අපට හම්බ වෙනවා මේ සමහර සංයෝග නම් මෙහෙම දිගයි මුද්‍රණයට ටිකක් ඉතින් අකුරු වැඩිපුර වැය කරන්න වෙනවා ඉඩ වැඩි කරන්න වෙනවනේ. එතකොට දරුවනේ ඔය ආහාර ලේබල් වල තියෙන E අංකණය INS International Numbering System E අංකණය E අකුරක් දාලා තමයි යම්කිසි ඉලක්කමක් දාලා තියෙනවා. ඕකට කියනවා E අංක. මේ E අංක වලින් තමයි ඔය ආහාර වලට දාන જાති ලේබල් කරලා තියෙන්නේ. ඒතකොට එතෙන්දී ඉතින් හොඳයි නිකන් දැනගන්නකෝ පැණි රසකාරක සඳහා තියෙන E අංක තියෙනවා සර්ච් කරලා හොයාගන්න. වර්ණක සඳහා ගැලපෙන E අංක තියෙනවා. නමුත් අපේ පාඩම ආහාර පරිරක්ෂණයනේ. ඒ නිසා මම ඔබට පෙන්වන්නම් මේ ආහාර පරිරක්ෂක ද්‍රව්‍ය සඳහා භාවිතා කරන E අංක. පාඩම් කර ගැනීම අත්‍යවශ්‍ය නැහැ. නමුත් බලන්න මේක කියවන්න තව තොරතුරු හොයන්න අවබෝධයක් ලබා ගන්නකෝ. මෙන්න E මෙන්න මේ ප්‍රමාණයේ තියෙන පරිරක්ෂණ ද්‍රව්‍ය. මෙන්න මේ E අංක වලින් දක්වලා තියෙන්නේ මෙන්න මේ පරිරක්ෂණ ද්‍රව්‍ය. එහෙනම් මේ තියෙන්නේ ආහාර පරිරක්ෂණය කිරීම සඳහා එකතු කරන රසායනික පරිරක්ෂක ද්‍රව්‍ය සහ ඒ සඳහා භාවිතා කරන අනුමත E අංක. හරි. එහෙම තියෙනවානේ E numbers තියෙනවා කියලා මතක තියාගන්නකෝ. තවදුරටත් හොයන්න. ඔන්න අර කෘත්‍රිම හෝ ස්වභාවික රසායනික ද්‍රව්‍ය
භාවිතා කරමින් ආහාර පරීක්ෂණ කරගන්න ආකාරය. දැන් ස්වභාවික ක්‍රමයකුත් තියෙනවා මේ රසායනික ද්‍රව්‍ය ආහාරයට එකතු කරලා ආහාර නරක වීමෙන් ආරක්ෂා කරගන්න ක්‍රමවේදයක්. ඒකෙදි පටන් ගත්තේ කවදාද කවුද සොයාගත්තේ කියලා හොයාගන්න බැහැ. අතීතයේ සිට එන සම්ප්‍රදායික ක්‍රමයක්. එහෙනම් අදත් තියෙනවා ආරම්භ වෙලා තියෙන ගොඩාක් අතීතයේ සිට. ඒ තමයි දරුවන් අහලා ඇති හැබැයි කාලා නැතිව ඇති නේද? දුම් ගැසූ ආහාර සැකසීම. දුම් ගැසූ ආහාර සකසන්න සම්ප්‍රදායික ගෙදරක නම් දුමක් තියෙනවානේ. නිතර ලිපගිනි මොලවන තැනට උඩින් ගසන ලද රාමුවක් අට්ටාලයක් වගේ කරන දුම වශයෙන් භාවිත කරනවා. දැකලා නැද්ද ඕකේ කරවල ටික එල්ලලා තියෙනවා. පොඩි කවර එක දාලා කරවල ටික ඕකේ තමයි එල්ලලා තියෙන්නේ. හාල් මැස්ස ටික ඕකේ තමයි එල්ලලා තියෙන්නේ. මෑ කරල් ටිකක් එහෙම ඊළඟ කන්නේ හිටව ගන්න ගන්නවා නම් ওই දුමේ තමයි හිටවලා තියෙන්නේ. එල්ලලා තියෙන්නේ. ඊළඟට බඩේනක ඔය ටික තියෙනවා දුමේ. හැබැයි ඒ සම්ප්‍රදායික ගෙදරක හැම දවසෙම හැම මොහොතෙම ලිපගිනි මෙල වෙනවා. අර තියෙන කතාවට කියන්නේ ලිපේ ගින්දර නිවන්නේ කවදාට පමණද? අලුත් අවුරුද්ද ආරම්භ කරන්න පෙර ලිපේ ගිනි නිවලා අලු ඔක්කොම අයින් කරනවානේ. සම්ප්‍රදායික ගෙදරක එතෙක් ගිනි තියෙනවා ගිනි මෙල වෙනවා ලිපේ. එහෙනම් ආයි ලිප අලුත් කළා තමයි ඊළඟ අවුරුද්දේ වැඩ පටන් ගන්න. එහෙනම් එතකන් දුම් ගහනවනේ මේකේ. උයනවා වතුර මොන හරි කරනවා තබෙහෙත් කසාය තම්බනවා. ඒ වගේ වැඩ ගොඩක් තියෙනවා. එහෙනම් දුම් මේ දුම එක්ක වැදෙනකොට ආහාර ද්‍රව්‍ය ආරක්ෂා වෙනවා. එහෙම නැත්නම් ඒවා පරිරක්ෂණය වෙනවා. මේක මේ බලන්නකෝ මේ දුම් ගහන දුම මුදා හරින දර වර්ග දහනය කළා දුම් ගැස්සෙව්වහම වෙන දේ ආහාරයට. ආහාරයේ ජලය ඉවත් වෙනවා. ඒ වගේම අර බලන්න මේ රූපය මා දක්වලා තියෙනවා. මේ දුම් ගැසූ ආහාරයේ තාර වගේ කළු පාටට තැවරිලා තියෙනවා. ඒ තමයි තාර ෆීනෝලීය සංයෝග ආදිය. ඕවා ෆීනෝල් මතකනේ ෆීනෝල් කියන්නේ විස බීජනාශකයක්. එහෙනම් මේ දුම් වල තියෙන විස බීජනාශක ද්‍රව්‍ය ආහාරයේ තැවරීමෙන් ආහාරයට ඇතුල් වෙන්න බැරි වෙලා තියෙනවා සුද්ධ ජීවීන්ට. ආරක්ෂා වෙනවා. වර්ණය වෙනස් වෙනවා. සීනි තිබ්බනම් කැරමලීකරණය වෙන්නේ. ප්‍රෝටීන් තිබ්බනම් මෙලාට් ප්‍රතික්‍රියාව සිදු වෙන්න පුළුවන්. ඇයි? රස්නියත් එක්කනේ යන්නේ. එහෙමනම් රසය වෙනස් වෙන්න පුළුවන්. සමහර යෝ දුම් ගැසූ රසයට කැමති වෙන්න පුළුවන්. සමහරව අකමැති වෙන්නට පුළුවන්. ඒ නිසා සමහර රටවල් මේ දුම් ගැසූ ආහාරවල බැඳී තියෙන තාරමය සංයෝග ආදිය පිළිකාකාරක කියලා විශ්වාස කරනවා. ඒ නිසා ඒගොල්ලෝ මේ නිසා ආහාරවල ගුණාත්මය අඩු වෙනවා කියලා විශ්වාස කරනවා. ඒවා ඉතින් දෙපැත්තක් තියෙනවා නේද? ඔය මං කිව්ව හොඳ පැත්තක් කිව්වනේ. ඒ වගේම මේකේ අහිතකර පැත්තක් තියෙනවා. නමුත් දුම් ගැසූ ආහාර හොඳයි පාරිභෝජනයට දැන් ටිකක් අඩු වෙලා තියෙනවා. අපි ඒක එච්චරම ගන්න. මේ බලන්නකො මෙන්න මේ දර්ශනය ඔබට මතක් කරાવી ඔබේ සම්ප්‍රදායික ගෙදර. කුස්සිය. ඒ තමයි කුස්සියේ ලිපට යටින් මේ ආකාරයට ලණුවල කොකුවල ගැට ගහලා ලී දඬුවල ගැට ගහලා එක එක જાති කල් තියා ගන්නවා. එහෙනම් මේක තමයි අර හොඳම ක්‍රමයට දුම් ගස්සන තැන. දැන් විද්‍යාත්මකව සොයාගෙන තියෙනවා සෙල්සියස් අංශක 150ක උෂ්ණත්වයක් පවතා ගතහොත් අර වැරදි අර අහිතකර දේවල් සිදු වෙන්නේ නැහැ කියලා සොයාගෙන තියෙනවා. ඒ වගේමයි පොත්පත්වල තියෙනවා මට මතකයි සම්ප්‍රදායික ගෙදරක දුම ආශ්‍රිතව සෙල්සියස් අංශක 145ක් විතර තියෙනවා කියලා. බලන්නකෝ මේ නව සොයා ගැනීමයි අපේ පැරණි දුමයි අතර තියෙන සම්බන්ධතාවය. ඒ නිසා දුමේ තියෙන ලද ආහාර පාරිභෝජනය කිරීම ඊතරම් අහිතකර වෙන එකක් නෑ. ඔන්න උස්සන්තේ පවත්වා ගන්න පුළුවන් නම් දුම ආශ්‍රිතව. රයිට්. ඊළඟට ජෛව රසායනික ආහාර පරීක්ෂණ කරනවා. හිතකර සුද්ධ ජීවීන් හඳුන්වා දීලා ඔවුන් මගින් ආහාරයක් පරීක්ෂණ කරගන්නා විදි. හොඳයි. මේකත් ඔබ සාමාන්‍යයෙන් අත්දැකීමක් වශයෙන් දැකලා තියෙනවා. එයින් එකක් තමයි මධ්‍යසාරීය පැසවීම මගින් සුද්ධ ජීවීන් හඳුනා දෙමින් මධ්‍යසාර පැසවීම හරහා ආහාර පරීක්ෂණ කිරීම. මේ බලන්න. මේ තියෙන්නේ මේ ඔබට දකින්න පුළුවන් වෙන්නේ මේ පැසවීමේ ක්‍රියාකාරීත්වයට අදාළ මූලික රූපසටහන. මේ තියෙන්නේ සීනි පිෂ්ඨ ද්‍රාවණයකට ඊස්ට් ඇතුළත් කළා ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය සිදු වෙමින් පවතින අවස්ථාව. මධ්‍යසාරී පැසවීමේ මූලික අවස්ථාව. මේ බලන්න පෙන තියෙනවා. පැසවීම. පෙන දමමින් කාබන් ඩයොක්සයිඩ් නිෂ්පාදනය කරමින් සිදු වෙනවා. මේ මිශ්‍රණය තව ටික කාලයක් තිබ්බහම මෙන්න අර සංඝටක සුද්ධ ජීවීන් විසින් මධ්‍යසාරීය සංයෝග බවට පරිවර්තනය කරලා ඉතින් ඔබට මේක පෙනුම වෙනස හරහා තේරුම් ගන්න මේක ඇරලා බැලුවොත් එහෙම මේකේ මධ්‍යසාර සුවඳක් එනවා. මේක අපි මේ වගේ දේවල් රසය හරහා විස්තර කරන්න යන්නේ. ඒක නුසුදුසු ක්‍රියාවක්. ඒ නිසා රසය ගැන කතා නොකරමු. මේ බලන්න මේ තියෙන්නේ අර ද්‍රාවණය පැසීමකට ලක් වෙලා මේ මේ මධ්‍යසාර ද්‍රාවණයට සුද්ධ ජීවියෙක් ආවොත් එimhe එයා විජලනය වෙනවා. මධ්‍යසාර කියන්නේ හොඳ විජල කාරකයක්.
ඒ නිසා මෙවැනි ආහාරයකට සුද්ධ ජීවීන් එන්නේ වර්ධනය වෙන්නේ නැති. මොනවද මේ ආකාරයට සංරක්ෂණය කරගන්නේ? මිදි ලෝකේ මිදි ගොඩාක් බව නෙමෙයි පළතුරක් වශයෙන් කන්න නෙමෙයි. මිදි යුෂය කල් තියාගෙන පානය කරන්න තමයි මිදි වගාව බහුලව සිදු කරන්නේ. ඒගොල්ලන් මිදි ඊස්ට් හරහා මධ්‍යසාරීය පැසවීමකට ලක් කළා තමයි ඒ නිෂ්පාදනය ගන්න. ඒක කොහොමද අපි ඊස්ට් හොයාගන්නේ? ඔබට පුළුවන් වියලි ඊස්ට් වල බීජාණු මේවා තියෙනවා. මේ තියෙන්නේ වෙළඳපොලේ වියලි ඊස්ට් බීජාණු. මේක ජලයේ දිය කළා මද උණුසුම් ජලයෙන් හොද සීනි පොඩ්ඩක් දිය කළා ද්‍රාවණයට දැම්මහම මේක හොඳට ක්‍රියාකාරී වෙනවා. ගෙදර ආප්ප හදනකොට නේ රොටි හදනකොට බේකරි කර්මාන්තවලදී මේක තමයි භාවිතා කරන්නේ. ඊස්ට් මේ වියලි ඊස්ට්. දැන් ඔන්න බලන්න එම මිශ්‍රණය තව දුරටත් තිබ්බොත් විනාකිරි හැදෙනවා. විනාකිරි හැදෙනවා. වර්ණ වෙනස හරහා තේරුම් ගන්න මේක අරට වඩා ආම්ලීකයි මේක ඇරලා සුවඳ බැලුවොත් මේක විනාකිරි සුවඳ තියෙනවා. ඒ වෙන්නේ මොකද? අර සුද්ධ ජීවීන්ගේ ක්‍රියාකාරීත්වයන් ඇසුරෙන් තමයි මේවා නිෂ්පාදනය කරලා තියෙන්නේ. එහෙනම් ඒකට කියනවා පැසීම. සුද්ධ ජීවී ක්‍රියාකාරීත්වයන්ගෙන් ඒක පැසීම. ඊළඟට පැසවීමේ ක්‍රම තුනයි මේ ඔබ කතා කළේ ඔබ දැනගත්තේ මධ්‍යසාරීය පැසවීම. ඊළඟට මෙන්න ලැක්ටික් අම්ලයේ පැසවීම. කිරි ලැක්ටික් අම්ලය සුලභ ආහාරයක්. කිරි. ඒතර මේ තියෙන්නේ තවත් යෝගට් වර්ගයක්. අපිට මේක කියනවා පානීය යෝගට්. අර විදිහටම යෝගට් ඝන කරලා ඒක නැවත දිය කරලා සදා ගන්නා නිෂ්පාදනය. ඊළඟට මේ බලන්න මේක අපිට පේනවා හොඳට මේ චීස්. මේ තියෙන්නේ තවත් එවැනි පැසවීමේ ක්‍රියාවක්. මේක ලැක්ටික් අම්ල පැසවීම. මේක ලැක්ටික් අම්ල පැසවීම. මේකෙදි වෙන්නේ කිරිවල සීනිනේ ලැක්ටෝස් ඒ මත සුද්ධ ජීවීන් වර්ධනය වෙලා ඒගොල්ලන් නිෂ්පාදනය කරනවා කිරි සීනි වලින් ලැක්ටික් අම්ලය. ලැක්ටික් අම්ලයේ හේතුවෙන් කිරිවල තියෙන කේසින් ප්‍රෝටීන් ඝන වෙලා මේ වගේ ඝනයක් එනවා. ඒ ඝනය තෙරපවලා ජලය අයින් කරලා මේ ඝන නිෂ්පාදනයට යනවා. මේකට කියනවා චීස් කියලා. එහෙනම් චීස් කියන්නේ ලැක්ටික් අම්ල පැසවීමෙන් සාදා ගන්නා නිෂ්පාදනය. එහෙනම් ඔන්න දරුවෝ පැසවීමට අදාළ මූලික නිෂ්පාදන තුනම දැනගත්තා. මධ්‍යසාර පැසවීම සිදු කරනවා සීනිමය සංයෝග, පිෂ්ඨමය සංයෝග ඊස්ට් මගින් පැසවීමේ ක්‍රියාවට ලක් කරනවා. ඒකෙදි අපි සාමාන්‍ය බේකරි කර්මාන්තයේදී බහුල ලෙස මේක භාවිත කරනවා. ඊළඟට මෙන්න ඒකෙදි සුලභම භාවිතය වෙන්නේ වයින් නිෂ්පාදනය, ඒ වගේම බාර්ලි මිශ්‍රණය පැසවීමේ ක්‍රියාවට ලක් කළා බියර් නිෂ්පාදනය කිරීම ඒවා වාණිජ මට්ටමට ගිය පැසීමේ ක්‍රියාවලිය භාවිත කරන අවස්ථාව. ඊළඟට එතනෝල් කියන මධ්‍යසාරීය ඉන්ධන වර්ගය හදන්නත් මේකම භාවිත කරනවා. ඒකෙදි භාවිත කරන මූලික මිශ්‍රණය වෙනස් වෙනවා. ලැක්ටික් අම්ල පැසවීම නේ. යෝගට් හදලා තියෙන්නේ ලැක්ටික් අම්ල පැසවීම. චීස් හදලා තියෙන්නේ ලැක්ටික් අම්ල පැසවීම. මේ කාලා බැලුවම අම්ල රහක් තියෙන එකයි. ඇඹුල් රහක් තියෙන්නේ ඒකයි. ලැක්ටික් අම්ලයේ මත සුද්ධ ජීවීන් වර්ධනය නිෂේධනය වෙනවා. ඒ නිසා ආහාරය ආරක්ෂා වෙනවා. බලන්නකො මේ විදිහට අත්දැක බලන්න පුළුවන් නේ. ගෙවල් වල ගෙනලා මේ වෙනකොට කොච්චර කාලා තියෙනවද? ඔබට යෝගට් හදන්න තියෙනවා ප්‍රායෝගිකව. යෝගට් හදන්න තියෙනවා ප්‍රායෝගික මේ chart එකේ දැක්වෙන්නේ යෝගට් හදන්නේ කොහොමද? සරල ක්‍රමයක් තියෙනවා. හැබැයි මේ තියෙන්නේ යෝගට් හදන නියම ක්‍රමය. වෙළඳපොලේ තියෙන සෙට් යෝගට් කියලා. බලන්නකො දරුවෝ යෝගට් වල ලේබලේ සෙට් යෝගට් කියලා. මම දවසක් ඇහුවා ওই නිෂ්පාදක ආයතනයකින් මොකද්ද මේකේ වෙනස? ඒ තමයි ජෙලටින් දාලා ඝනීභවණයට පත් කරපු යෝගට් සෙට් යෝගට්. මේ මම ගෙනත් තියෙන සෙට් යෝගට් එකක්. ඒක ඒ උෂ්ණත්වයේ පරාසයට වැඩි වුණොත් උෂ්ණත්වය දිය වෙන්න පටන් ගන්නවා. නැත්නම් යෝගට් කියන්නේ සීතකනේ තියන්න ඕන ආහාරයක් නෙවෙයිනේ. යෝගට් කියන්නේ ස්වභාවිකව ඝන වෙච්ච ආහාරයක්. ඒ අර බැක්ටීරියා ක්‍රියාකාරීත්වය නිසා උන්ගේ ලැක්ටික් අම්ලය හේතු කොටගෙන කේසින් ප්‍රෝටීන් ඝන වුණොත් ඒක ඕක ෆ්‍රිජ් එකේ ඇතුලේ තිබ්බත් මොකවත් වෙන්නේ නැහැ. උඩ තිබ්බත් මොකවත් වෙන්නේ නැහැ. මේ සෙට් යෝගට් එක දිය වෙනවා. එහෙනම් සෙට් යෝගට් කියන්නේ ජෙලටින් එකතු කරපු යෝගට්. මේ නිෂ්පාදන ක්‍රියාවලියේදී ජෙලටින් එකතු කරනවා කියලා නෑ. මේක අත්හදා බලන්න ගෙදර හදන්න පුළුවන් යෝගට්. වියලි කිරි පිටි ගන්නකො දිය කළා. නැත්නම් එලකිරි හොයාගන්න. ඔන්න ක්‍රමවේදය තියෙනවා. ඉතින් දරුවන් ඔව හදන්න ප්‍රායෝගික වෙළඳපොලේ තියෙනවා යෝගට් හදනවා නම් මෙන්න මේ බැක්ටීරියා බීජාණු. ඒතකොට මේව ඔබට වෙළඳපොලෙන් මෙලදී ගන්න පුළුවන්. මෙලදී අරගෙන යෝගට් හදනවා නම් භාවිතා කරන්න පුළුවන්. නැත්නම් වාණිජ මට්ටමේදී මේව තමයි භාවිතා කරන්නේ. මේ නම් මතක තියාගන්න විභාගවලදී අහලත් තියෙනවා. ඊළඟ මේ තියෙන්නේ ගෝවා. ගෝවා ආශ්‍රිත කල් තබා ගැනීමේ නිෂ්පාදනයක්. සීත රටවල් වල විශේෂයෙන්ම කොරියාව වගේ රටවල් වල මේව බහුල ලෙස භාවිතා කරනවා. ලංකාවෙත් අපිට පුළුවන් ගෝවා කැබලි කපලා පිරිසුදු කරලා සෝදලා ලුණු පොඩ්ඩක් දාලා හොඳට බෝතලයක තද කරලා වායු රෝධයට වහලා තියන්න.
හුලං ඇතුල් වෙන්නේ නැතුව එච්චරයි. අය මොකක්ද දාන්න ඕනේ නැහැ. ටික කාලයක් යනකොට විනාකිරි රස ඇති ලැක්ටික් අම්ල රසයෙන් සුවඳින් යුක්ත ගෝවා නිෂ්පාදනයක් ලබා ගන්න පුළුවන්. මේවා කරලා බලන්න ගෙදරදී කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේකේ ක්‍රියාකාරීත්වය මේවා එච්චරම ඔබට අත්‍යවශ්‍ය නැහැ. නමුත් මේකේ මොකද්ද වෙන්නේ කියන එක මේක තුල පෙන්눔 කරලා තියෙනවා. ඊළඟට විනාකිරි නිෂ්පාදනය කරන්න කියනවා. පොල් වතුර ගන්න. පොල් වතුර පසවන්න ඊස්ට් වලින් සති ගණනක් තියලා තියන්න. මධ්‍යසාරී සංයෝගයක් ලැබෙවි. ඒකේ හැමම තියලා තියන්න. ඒක එහෙමම තියලා තියන්න මාස ගාණක් යනකොට ඇසිටික් අම්ල බැක්ටීරියාවන් ක්‍රියාත්මක වෙලා ඇසිටික් අම්ලය වෙනවා. එන මේ විදිහට ඇසිටික් අම්ලයේ බහාලන ලද ආහාර ද්‍රව්‍යත් වෙළඳපොලේ තියෙනවා. ඕනනම් කල්තබා ගැනීම සඳහා මේක භාවිතා කරන්නත් පුළුවන්. හොඳයි. මේ වගේ පුළුල් පරාසයක නිෂ්පාදන මේ ජීවීන් හිතකර ජීවීන් යොදා ගනිමින් ජෛවීය පරිරක්ෂණ ක්‍රම යටතේදී නිෂ්පාදනය කරලා තියෙනවා. ඒකට වෙළඳපොලේදී ඔබට මිලදී ගන්න පුළුවන්. ඔබට මේ කරුණු විමර්ශනය කරන්න පුළුවන්. එහෙනම් ඉතින් දරුවන් මේ වැඩසටහන ඔබට පුළුවන් channel NIE ගිහිල්ලා YouTube එකේ නැවත නැවත බලන්න. එතකොට නැවත නැවත බලලා අර සම්ප්‍රදායික නෝට් එකක් ඕනේ මේක බලන්න. කීපවතාව වැඩි වාර ගණක් බලලා මේ කරුණු සනාථ කරගෙන හොඳ දැනුමින් අවබෝධයෙන් පිරිපුන් දරුවෙක් බවට පත් වෙන්න. ඒතර අපි මේ පාඩම තුළ වියලීම වගේ ආහාර කල් තබා ගන්නේ කොහොමද? ඒ වගේම විවිධ ආහාර වලට ගැළපෙන පරිරක්ෂණ ක්‍රම අපි සොයාගත්තා. ඒ වගේම දැන් අපි දන්නවා යම් යම් පරිරක්ෂණ ක්‍රම අත්හදා බලන්න. එහෙනම් ඒ කාරණා ටික ඔබ ග්‍රහණය කරගෙන තියෙනවද කියලා ඔබම පරීක්ෂා කරන්න. ප්‍රවිකිරණ ක්‍රමේ වාසිය වාසි ලැයිස්තුවක් සකසන්න. ප්‍රවිකිරණ ක්‍රමේ වාසිය වාසි ලැයිස්තුවක් සකසන්න. ඔයාලට ගේනවනේ ගෙදරට මේ කාලේ එක එක ආහාර ද්‍රව්‍ය බලන්න ලේබල් කියවන්න. මොන ක්‍රමයටද මේක පරිරක්ෂණය කරලා තියෙන්නේ? ඒ වගේම ආහාර හිරු එළියේ වියලන්න ආහාර උදුනක පුළුවන් සූර්ය වියලනයක් හදාගන්න හොයලා බලන්න වෙනස. මේ කියන දේවල් තියෙනවද? මේ කියන දේවල් සිදු වෙනවද කියලා. එහෙනම් ආදරණීය දරුවනේ අපි ආහාර තාක්ෂණය පිළිබඳව පාඩම් කිහිපයක් යටතේදී කරුණු කාරණා රාශියක් සාකච්ඡා කළා. මේවා දරුවන් වන ඔබට ඒ වගේම අපේ සාමාන්‍ය ප්‍රේක්ෂකයන්ට ගෘහණියන්ට ඉතාමත් වැදගත් කාරණා මේ විවෘත ආර්ථිකයක් ක්‍රියාත්මක වන රටක මොලේ පාවිච්චි කළා. එහෙම නැත්නම් බුද්ධිමත්ව තමයි ආහාර තීරණය තෝරාගන්න ආහාර සකසන ආදිය කරන්න ඕනේ. එහෙනම් දරුවන් නිරෝගී වෙන්න ඕනේ. ඔබ නිරෝගී වෙන්න ඕනේ. ආහාර මගින් අපට ඒ නිරෝගීභාවය විශේෂයෙන් මේ කාලේ අවශ්‍ය වන ප්‍රතිශක්තිය රඳවා ගන්න වැඩි කරගන්න අවශ්‍ය වෙනවා. අන්න ඒ සඳහා මේ දැනුම ඔබට උපකාරී වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. එහෙනම් දරුවන්ටයි ඔබ සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් මම මේ පාඩමින් නතර වෙනවා. ආයුබෝවන් සියලු දෙනාටම.